ගඟක් මොනතරම් ගල්පරවල බාධකවල හැපුණත් අවසානයේ ඒ ගඟ නිර්මාණය කරන චිත්‍රය බොහොම අපූර්වයි. හරිම ලස්සනයි. ඒ ගඟ ගලාගෙන යන ජීවිත ගමන හරිම ලස්සනයි. හරිම නිර්මාණශීලී සහ රස විඳින්න පුළුවන්. අපිට පුළුවන් නම් එහෙම දෙයක් දිහා බලලා ජීවිතේ රහ තේරුම් ගන්න සහ එහෙම දෙයක් හදවතින් විඳින්න මට හිතෙනවා ඔබට තියෙන්නේ බොහොම අපූර්ව හදවතක් කියලා. හැමතිස්සෙම දරුවෙක් තුලින් නිර්මාණය කරන්නට ඕනෙත් ජීවිතේ රස දන්න රසකාමීත්වය හඳුනන බොහොම අපූර්ව ලෙන්ගතු හදවතක්. ඒ හදවත නිර්මාණය කිරීමේ වගකීම බොහෝ වෙලාවට ගුරුවරයාගේ පිට පැටවෙනවා. හරි බරක් මේක. නමුත් ඔබ දන්නවද එවන් හදවතක් ඇති දරුවන් තමයි දවසක මේ ලෝකෙ ලස්සන කලේ. අද ගුරුසිත කතාබහ අපි එකතු කරගන්නවා විශේෂ ගුරු භවතෙක්. මම විශේෂ කියන වචනය මේකේ සඳහන් කළේ මම අර කලින් කිව්ව කතාවට මොහු උගන්වන විෂය බෙහෙවින්ම ලෙන්ගතු නිසා සහ ඒ විෂය තුලින් මම අර කිව්ව කාරණාව බොහොම ලස්සනට ඉෂ්ට කරන නිසා. අද ගුරුසිත කතාබහට එකතු වෙනවා සිංහල හා සාහිත්‍ය ප්‍රවීණ දේශක මංජුල ලංකා ධර්මපාල ගුරු පියාණන්. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. අපි මෙන්න මෙහෙම කියමුද? කඳුලක වේදනාව වෙනුවට අපිට පුළුවන් නම් බැඳීමක ගැඹුර තේරුම් ගන්න. ආදරේ වින්දනය වෙනුවට අපිට පුළුවන් නම් ප්‍රේමයේ සංසාරික බව තේරුම් ගන්න. ඒත් එක්කම අපිට පුළුවන් නම් හුස්මක රස්නය වෙනුවට ආත්මේ රසය තේරුම් ගන්න. වචන බර වුණාට ඔබට හිතෙන්නේ නැද්ද අපිට එහෙම කරන්න පුළුවන් වුණා නම් කොච්චර ලස්සන හදවත් නිර්මාණය වේද කියන කාරණාව. එහෙම හදවත් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා සාහිත්‍ය කියන විෂයට. ඉතින් එහෙම රසබර හදවත් නිර්මාණය කරන සාහිත්‍ය විෂය කොහොමද දරුවාගේ හදවත ඒ තරම්ම රසබර විදිහට සහ වින්දනාත්මක විදිහට රස වින්දනයේට ලෙන්ගතු වෙන විදිහට හදන්නේ කියන කාරණාව ගැන අද ගුරුසිතින් අපි කතා බහ කරනවා. මම මුලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි මම අර කලින් කිව්ව කාරණාවල් එක්ක එහෙම රසබර හිතක් නිර්මාණය කරන්න පුළුවන් සාහිත්‍ය කියලා කියන්නේ මොකද්ද? බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබ සියලු දෙනාටම. ඇත්තටම සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා ජනාධරි අපි සාකච්ඡා කරොත් සාහිත්‍ය කියන එක නිර්වචනය කරන්න බෑ මෙන්න මෙහෙමයි කියලා. මොකද සාහිත්‍ය කියන එක නිර්වචනය කරන්න බැරි අර කවුරු හරි අහුවොත් ජනාධරිගෙන් ඇඹුල් මොනරහද කියලා එතකොට ඔබට දෙන්න තියෙන උත්තරේ මොකක්ද? ඇඹුල් රසයි කියලා. ඇඹුල් රසයි කියලා. ඒ වගේම සාහිත්‍ය කියන්නේ මොකක්ද කියලා කවුරු හරි අහුවොත් දෙන්න තියෙන උත්තරෙත් අන්න ඒ වගේ එකක්. හැබැයි සාහිත්‍ය කියලා යම් සාහිත්‍ය දරයන් විසින් නිර්මාණය කරගත්තු නිර්වචන සහ ඒ වපසරියක් තියෙනවා. ඒකේ ගත්තොත් ගද්‍ය, පද්‍ය, චම්පු යනු සාහිත්‍යයි. ගද්‍ය කියලා කියන්නේ නවකතා, කෙටි කතා වගේ දේවල්. පද්‍ය කියලා කියන්නේ එතකොට කවි, ගීත ඒ කොටසට අයිති වෙනවා පද්‍ය. ඒතර චම්පු කියන කොටසට අයිති වෙනවා ගද්‍ය, පද්‍ය මිශ්‍ර ওই නාට්‍ය වගේ දේවල් චම්පු කියන කොටසට අයිති වෙනවා. එතන ඔන්න ඔය සාහිත්‍ය තුන ඔය කියන නිර්මාණ කොටස් තුන සාහිත්‍ය කියලා ගන්නවා. හැබැයි මීට එහාට ගියොත් දැන් අපිට ජීවිතය පිළිබඳ යම් අත්දැකීමක් දෙන බොහෝ දේවල් සාහිත්‍ය කියලා ගන්න පුළුවන්. එතකොට සඳකඩ පහනත් ඇත්තටම සාහිත්‍ය නිර්මාණයක්. ඒකේ තියෙන්නේ සඳකඩ පහන ඔබ ගිහිල්ලා දැකලා ඇති ජනාධරි මං හිතනවා මේ මහා අනුරාධපුර යුගයේ සඳකඩ පහනේ තියෙන්නේ තනිකර ජීවන චක්‍රය. මේ මිනිහාගේ සංසාරේ කොහොමද ගිහිල්ලා අවසානයේ නිර්වාණයට යන්නේ කියන කාරණාව. එතකොට ඒකත් සාහිත්‍ය නිර්මාණයක් ඇත්තටම. ඒ වගේ සාහිත්‍ය කියන එක අපිට මෙන්න මේ වගේ කියලා කොටස් කරන්න බෑ. නමුත් සාහිත්‍ය කියන්නේ මිනිසාගේ පරම ජීවන ගමනේ ප්‍රධානම
කොටසක් බවටයි මම දකින්නේ. සාහිත්‍ය කියන කොටස. එතකොට ඒක ළමයාද, වැඩිහිටියද, උගතද, නූගතද කියන කාරණාවට වඩා හැමෝම මේ රසවින්දනය කියන කොටසට සාහිත්‍ය කියන කොටසට එකතු වෙනවා. එතකොට මම මෙහෙම කතා කරොත් සිංහල සාහිත්‍ය කවදද ආරම්භ වුණේ කියන එක අර එක අවස්ථාව දැන් මේ ලෝක සාහිත්‍යයේ ලෝකයේ මිනිස්සු සભ્યත්වයට පත් වුණ මිනිස්සු කියලා ගණනය කරන්නේ ලිඛිත සාහිත්‍ය ආරම්භ වෙන්නේ යම් ජීව කොට්ටාසයක කොතනද අන්නේ කණ්ඩායම සભ્યත්වයට පැමිණි ජන කොට්ටාසයක් කියලා ගණනය කරන්නේ. එතකොට අපේ සભ્યත්වයට පැමිණි ජන කොට්ටාසයක් කියලා අපි ගත්තොත් අපි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. ඒ කියන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්නේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ මැද භාගයේ. එතකොට ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ ඉඳලා ඒ කියන්නේ දැනට අවුරුදු තව 300කට ඉස්සරලා ලංකාවට ආපු මිහිඳු මහ රහතන් වහන්සේ එතන ඉඳලා සිංහල සාහිත්‍ය කියන එක ආරම්භ වෙනවා. එතන ඉඳලා ලේඛනය කියන එක ආරම්භ වෙනවා. ඒතර එතන ඉඳන් තමයි මේ සිංහල සාහිත්‍ය කියන වපසරිය ආරම්භ වෙන්නේ. පැහැදිලි. ඒ කියන්නේ සාහිත්‍ය ලිඛිත සාහිත්‍ය ආරම්භ වෙන තැන මිනිසා සભ્યත්වයට ආරම්භ කරනවා කියන කාරණාව. අනිවාර්යයෙන්. එතකොට ඔබට තේරෙනවා ඇති සාහිත්‍ය සහ මිනිසා අතර තියෙන මොනතරම්නම් ලෙන්ගතු බැඳීමක්ද කියන එක. අපි කතා කරන්නේ දරුවාගේ හිත ගැනනේ. ගුරුවරයාගේ හිතින් අහලා බලන්නේ දරුවාගේ හිත ගැන. මම ඔබතුමාගෙන් අහනවා සාහිත්‍ය කොහොමද මේ දරුවාගේ මනසට ලෙන්ගතු වෙන්නේ? කොහොමද දරුවාගේ මනසත් එක්ක සාහිත්‍ය කියන දේ ගැටෙන්නේ? ඇත්තටම සාහිත්‍යයෙන් තොර මිනිස් ප්‍රජාවක් නෑ ලෝකේ. එතකොට ළමයා කියන කෙනා සාහිත්‍ය කියන එක ආරම්භ වෙන්නේ ඔබ මම අපි ලේ උරා බොන කාලේ තියෙනවනේ. ඒ කියන්නේ මවගෙන් අර මේ විශ්වයේ මැක්සින් ගෝකි එකවලක්ක කියනවා මේ හිරු එලියත් මව් කිරෙනුත් තොර ලෝකයක් නෑ කියලා. ඇත්තටම හිරු එලියත් මව් කිරත් නැති වුණා නම් මේ ඔබ මම ජනාදරි මේ ලෝකේ නැහැ. එතකොට අද අපි මේ එන්නේ එතන තමයි සාහිත්‍ය පටන් ගන්නෙ. එතන තමයි දරුවාට සාහිත්‍ය කියන කොටස පටන් ගන්න තැන. අම්මා ඔබ මම නලවනකොට දොයි 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 බබා කියලා පටන් ගන්න ඒ ගීතය අද මම මෙතන ඉඳගෙන ඉන්නේ මේ මම සාහිත්‍ය ගැන කතා කරන්නේ එතනින් ලැබපු ආభాෂය නිසා. එහෙම නොවන්නට අපිට ඒ කියන්නේ ළමා මනසට එහෙනම් සාහිත්‍ය එන්නේ කොතනද? උපම් මොහොතේ සිට. ඒතර එතන ඉඳලා මේ අද දක්වා එක සාහිත්‍ය යුගයන් පහු කරමින් එක සාහිත්‍ය කොටස් එකතු වෙමින් අපි මේක වින්දනය කරනවා. එතකොට ඇත්තටම ගත්තොත් ජනාදරි මම කතා කරන්න ආසයි මේ ශ්‍රී ලාංකීය මේ ජනයා අලිඛිත සාහිත්‍ය තියෙන යුගයේ පවා, ඒ කියන්නේ ලිඛිත නොවන කාලේ පවා සාහිත්‍ය වින්දා. ඒකට හොඳ උදාහරණය තමයි අනුරාධපුර යුගය දක්වා දිවෙන අනුරාධපුර යුගයේ හේසජ්ජ මංජුසාව කියන පොතේ සඳහන් වෙනවා එක තැනක එක ජනගීයක් අහලා භික්ෂූන් වහන්සේලා 69ක් රහත් වුණාලු. එතකොට ඒ 69 රහත් වෙන්නේ ජනගීයක් අහලා. ඒ ජාති ජරා මරණ ගැන. එතකොට එතන එච්චර ජනගීය කොච්චර ප්‍රබලයිද කියන්නකෝ. දැන් මේ උදේ ඉඳන් රෑ වෙනකම් බණහන මේ ශ්‍රී ලාංකීය ජන කොට්ටාසය රහත්භාවය කියන එක හෝ අඩුම තරමේ සෝවාන් සකු르දාගාමීවත් ලබන්නට පුළුවන් කමක් නැහැ. මෙච්චර ඒ ජන කවිය තුල මොනතරම් වින්දනයක් තියෙනට ඇද්ද? මොනතරම් මේ ලෝකෝත්තර සුවය ගැන කියන්නට ඇද්ද? ඒක අහලා 69ක් රහත් වෙනවා. එතකොට ජන කවියේ ඉඳලා තමයි සාහිත්‍ය අද වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට එක යුගවල යුගය ඇවිල්ලා තිනවා. දැන් අනුරාධපුර යුගය, ඊට පස්සේ පොළොන්නරු යුගය, දඹදෙනිය, කුරුණෑගල, කෝට්ටේ ඔහොම ජන යුගය. අපි කතා කරන්නේ සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලා කෝට්ටේ යුගය. කෝට්ටේ යුගයේ ස්වර්ණමය යුගය වෙන්නේ ඒකට හේතුව එකක් තමයි විශාල වශයෙන් සංදේශ රචනා වෙනවා. සහ හොඳ මේ සාහිත්‍යකාමී ජන කොට්ටාසයක් ඉඳලා තිනවා. ඒ වගේම රාජ්‍ය නායකයා හොඳ සාහිත්‍යකාමී. එතකොට එයාගේ දුව උලකුඩේ දේවිය පවා 6 වන පරාක්‍රමබාහු රජුරු
එතකොට යාගේ බාලදියණිය උලකුඩේ දේවිය ඒගොල්ලෝ පවා සාහිත්‍යයට දැඩි අනුග්‍රහයක් දැක්වුවා. එතකොට ඒ නිසා ඒ රටේ මිනිස්සු සාහිත්‍යකාමී වුණා. එහෙනම් ජනාධරී ඔයාට පැහැදිලි වෙනවා ඇති මෙතනදී රටක නායකයන්ගේ පවා පුංචි උදව්වක් අවශ්‍යයි මේ සාහිත්‍ය ළමයාගේ මනසට ළමයාගේ විඥාණයට ඇතුල් කරන්න. අනිවාර්යෙන්ම. හැබැයි මේ දරුවාගේ මනසට සාහිත්‍ය ඇතුළු කරපු තැන කිසිදු විටක කෙස් ගසක තුඩකින්වත් දරුවාට අවඩක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියන කාරණාව සක්සුදක්සේ පැහැදිලි. මොකද අමුතු විදිහට හිතන්න, ලස්සනට හිතන්න, ජීවිතය ගැන රසය තේරුම් ගන්න, ජීවිතේ ආත්මය තේරුම් ගන්න, ජීවිතේ ගැඹුර තේරුම් ගන්න උගන්වන හොඳම විදිහ තමයි සාහිත්‍ය විෂය. මම ඔබතුමාගෙන් මෙහෙමත් ප්‍රශ්නයක් අහන්නද? අපි සාහිත්‍යයට කොහොමත් හරි ආදරේ. සහ අපි සාහිත්‍යයත් එක්ක ගැටෙනවා. කොහොමද ජීවිතේ රස විඳින හැටි මේ සාහිත්‍ය විෂයෙන් උගන්වන්නේ? කොයි වගේ තැන්වලදීද? ඔව්. දැන් මම මෙහෙම කතා කරන්නම්. දැන් මට මම මේ එක පොතක් ගෙනාවා. දැන් මේ ජනකවිය. මේ ජනකවිය ජනාදරී දැන් බලන්න පටන් මේ ජනකවිය එක එක යුගවල එක එක විදියට ජනකවිය හැබැයි කවදා කොතනදී ආරම්භ වුණාද කියලා සඳහනක් නැහැ. නමුත් ජනකවියේ තියෙන දේවල් දැන් මේ මෙතන එක තැනක ජනකවියේ පෙම් කවි. දැන් අපි මේ ලෝකේ ඉන්න හැම මිනිහෙක්ම පොඩි එකාගේ සිට වයසට යන තාක්කල් අපි ප්‍රේමය කියන එකට බැඳෙනවනේ මිනිස්සු. ඔව්. එක එක ප්‍රේමය. මවගේ ප්‍රේමය ඊට පස්සේ අපි පාසලේදී පාසල් ගුරුවරුන් සමග ප්‍රේමයෙන් බැඳෙනවා දරුවෝ. ඊට පස්සේ යාළු මිත්‍රයන් අතර ප්‍රේමයෙන් ඔතනින් ගියාපුවාම ඊට පස්සේ තව පෙම්වතුන් බවට පත් වෙනවා. ඔහොම ගිහලා ඊට පස්සේ අපි ආපහු මේ දරුමල්ලු බිහි වුණාපුවාම අපි දරුවන්ට ආදරය කරන්න පටන් ගන්නවා. ඔහොම මුණුපුර මිනිපිරි ඔය දක්වා දීර්ඝයටම යනවා. එතකොට දැන් මේ බලන්න මේ ප්‍රේමය වනන්තරේ වන සපුමල් පිපියන් නිරන්තරේ නිල් වැස්සට තෙමියන් පුංචි බඳට පෙතිගෝමර ඉසීයන් ටිකිරි මැණිකේ මටහීනෙන් පෙනියන්. දැන් බලන්න මේකනි ප්‍රේමය. එතකොට මේ ප්‍රේමය අද ඔබ දැන් දවස් 5-6කට ඉස්සෙල්ලා මේ රටේ කතා කරපු ලොකු මාතෘකාව මොකක්ද? මේ අනියම් ප්‍රේමයක් නිසා බෙල්ල කපලා අර මේ පැක් කරලා ගෙනල්ලා මේ කොළඹට ගෙනල්ලා. ඒක සාහිත්‍යයක් තිබුණ මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කවදාවත් බෑ. ඒ වින්දනයක් තිබුණ මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඒක දැක්කම මොනතරම් හදවතට ඒක දැනුණාද? දෙයියනේ කියන තැනට ආවනේ. මේකද ප්‍රේමය කියලා කියන හිතුණානේ. මේකද ප්‍රේමය. ඒක අසම්මත ප්‍රේමය වෙන්න පුළුවන්. නමුත් ප්‍රේමය නේතර තියෙන්නේ. අසම්මත උනත් ප්‍රේමය හරි සුන්දරයිනේ. සැබවින්ම. ඒක අර කතාවකට කියනවා තහනම් ගයේ ගෙඩි රහයි කියලා. නමුත් ඒක මම මේ ජනගත කරනවා නෙවෙයි සාධාරණීකරණය කරනවා නෙමෙයි. නමුත් එතන තියෙන ප්‍රේමය. අනිවාර්යයෙන්. හැබැයි මේ ප්‍රේමය අර වෛරය දක්වා යන්න. එතකොට ඒ තාත්තා කෙනෙක් දරුවෝ ටිකක් අනාථ කරන්න, බිරිඳක් අනාථ කරන්න මේ සාහිත්‍ය නැතිකම. මේකට ප්‍රධානම ප්‍රශ්නේ වෙන්නේ ජනාදරී මේ රටේ අපිට අර මෙගා නාට්‍ය සංස්කෘතියක් ගෙනාවනේ. ඔව්. ඒක මේ ජනමාධ්‍යත් වග කියන්න ඕනේ ඇත්ත වශයෙන්ම. ඒ ආපු මෙගා නාට්‍ය සංස්කෘතියත් එක්ක අපේ ළමයි අම්මලා තාත්තලා දරුවෝ එක තැනක කොටු වුණා. ඔව්. පෞල් ප්‍රශ්න ටිකක් තුල කොටු වුණා. ඒ නොවන්නට අද අපි මීට වැඩිය දිගු ගමනක් ගිහිල්ලා. ඔබ මොකද ඒ ගැන හිතන්නේ? එකඟයි ඔබතුමාත් එක්ක. අනිවාර්යයෙන්. එතකොට දැන් මේ බාන්න තව තැනක කියනවා නංගියේ මොකද තනියම පැලේ යද වල්ලූරොත් මේ හේනට එනවාද කුරක් කන් තවම පැහිලා නෑ නේද මෙයින් ඉදුණු කැකිරක් මට දෙනවාද මේ මෙතන මේ කැකිර කියලා කියන්නේ ප්‍රේමය. ඉදුණු කැකිරක්. එතකොට වල්ලූරෝ කියන්නේ මේ අර ඒ සමාජෙත් ඉන්න පුළුවන් දුෂ්ටයෝ කියලා කට්ටියක්. ඔව්. ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලෝ එනවා මේ හේනට. හේන කියලා මෙතන අර්ථකථනය කරේ මේ හදවත. දැන් එතකොට නංගිය මොකද තනියම පැලේ යද
වල්ලූරොත් තේනට එනවාද? එක එක අර නරක දේවල් හිතට එනව නේද? කුරක් කන් තවම පැහිලා නෑ නේද? හැබැයි මේ නිදුණු කැකිරක් මට දෙනවාද? බලන්න මේ ජනකවියගේ ප්‍රේමය උනතර සුන්දරද කියලා. ජනකවිය තව තැනක දැන් මං ගත්තොත් දැන් ඊට පස්සේ අපි ගමුකෝ මේ ප්‍රේම සංවාද. ඔව්. එතකොට මිනිමිනි පොදේ ඝන අඳුරේ කන මදුරු බල්ලන් ඉඳ බුරයි උගේ තනි නපුරු කෙල්ලන් ඉඳන් දොරනාරි ඇගේ නපුරු මල්ලක් කදුරු කන්නයි විගස දොර ඇරු. දැන් මෙතන කියන්නේ මොකද? මේ අර පෙම්වතා දැන් ගෙදරට හොරෙන් ඇවිල්ලා. එතකොට පෙම්වතිය ගිය ඇතුළේ දැන් කියන්නේ මොකද? අටපහ නොදන්නා කාගේ කවුද? බසක් නැතිව එන්නට කීවේ කවුද? ගසක් නැතුව දලු ලියලන්නේ කෙලෙස මල්ලට දෙමල්ලක් කාපිය මගේ මොකද? පැහැදිලි. ඔබට දැනෙනවා ඇති මේ කොහොමද සාහිත්‍යය මේ තරමටම හිත්වලට ලෙන්ගතු වෙන්නේ කියන කාරණාව සහ අපි කොහොමද හිත්වලට ඒ තරමටම සාහිත්‍ය ලෙන්ගතු කරගත යුත්තේ කියන කාරණාව. ඒකට අපිට ගොඩක්ම වටින සමීප කතාවක තමයි හිටියේ ප්‍රේමය ගැන කතා බහ කරන අතරතුරේදී. අපි පුංචි විරාමයක් ලබා ගන්නා ගුරුසිතින් තව ඉදිරියට මේ ගැන කතා බහ කරන්න සූදානම්. මේ රසබර කතා බහත් එක්ක එකතු වෙලා ඉන්න ගුරුසිත. රසබර හදවතක් ඔබේ දරුවා තුළ නිර්මාණය කරන සාහිත්‍ය ගුරුවරයෙක් එක්ක අද ගුරුසිත කතා බහ ගෙනියනවා. මාතෘකාවත් රසවත්, කතා බහත් රසවත් සහ මේ කතා බහෙන් පස්සේ අනාගතේ නිර්මාණය කරන දරුවාගේ හදවතත් රසවත්. අපි මේ කතා කර හිටියේ ගුරුතුමනි අර ප්‍රේමය කියන හැඟීම කොහොමද සාහිත්‍යයෙන් දැනෙන්නේ කියන කාරණාව අපි ඉතින් ගියාට කතා බහ ඉස්සරහට ගෙනියමු. ඔව්. දැන් ජනාදිරි අපි දැන් ප්‍රේමය ගැන කතා කරානේ. දැන් විරහව ගැන කතා කරමුකෝ. මේ යශෝදරාවත මහනුවරගේ රචනාවෙන්නේ. යශෝදරාවතේ සඳහන් වෙනවා මේ බන් දැන් අප බෝධිසත්වයෝ තම මන්ද්‍රී දේවිය අතෑරලා දාලා යනවා. එතකොට මේ කියන කතාව ජනාදිරි දැන් අපි දැන් වර්තමාන මිනිහෙක් මිනිස්සෙක් හෝ ගැහණියක් විරහාවක් ආපු වෙලාවට මොකද කරන්නේ? එක්කෝ බෙල්ලේ වල දාගන්න. එක්කෝ මුහුදේ පනිනවා. ගඟේ පනිනවා. වස බොනවා. එක්කෝ නිදිපෙති බීලා බුදියනවා. මේ වගේ මහා විකාර ලෝකයක අපි මේ ඉන්නේ. ඒක හැබැයි ජනාදිරි සාහිත්‍ය දැනන් හිටිය මිනිස්සෙක් නම් ඔහු මෙහෙම පහත් විදිහට හැසිරෙන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණයක් තමයි මහනුවරගේ රචනා වෙච්ච යශෝදරාවත. මේ බණ්ඩ යශෝදරාවතේ තියෙන කවියක්. හිමයේ ගොසින් මල් යහනක සිටිනවද? කොමල අනගි සිරිපා දෙක රිදෙනවද? හිගේ නැතිව දෙවියෝ මුර කරනවද? මගේත් රජුනි හිමියද ඔබ කොතනකද? දැන් මේ බෝධිසත්වයෝ තමන්ගේ ප්‍රියම්බිකාවිය අතෑරලා දාලා හිමාලයේ ගිහිල්ලා මේ භාවනා කරන්න යනවා. දැන් අද එහෙම ඔය වගේ දෙයක් වුණා නම් කොහොමද බනින්නේ? මේක මුළු අපේ පවුලම නැති කරා, දරුවෝ අනාථ කරා, මාව අනාථ කරා. මෙහෙම හැබැයි බලන්නේ ජනකවියා මොනතරම් සංයමයෙන් තම අදහස් ඉදිරිපත් කරනවද කියලා. කැලේ තිබෙන කොයි දේවත් රස වේවා, මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා, අව්වේ තිබෙන රැස්මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිවමාලිග සෑදේවා, කියන මැසිවිලි හිමිහට නොයසේවා, රන් කඳ හිමි මට හීනෙන් නොපෙනේවා, කම් රස විඳින්නේ නැත මම දියුරනවා, වෙන් කර ගියත් මම සීලේ පිහිටනවා. බලන්න මොන තරම් රසයිද කියලා, මොන තරම් සංයමයක් මේ කාන්තාව ගැන තියෙනවද කියලා. මේ කාන්තාව කියන්නේ මොකද්ද? කියන මැසිවිලි හිමියට නොයසේවා. මම මේ කියන දුක්ඛ දෝමනස්යන් මගේ ස්වාමියන්ට ඇහෙන්න එපා. රන් කඳ හිමි බලන්න මේ අතෑරලා ගියත් කොයිතරම් ප්‍රේමෙන් කතා කරනවද කියලා. රන් කඳ
හිමි මට හීනෙන් නොපෙනේවා. හැබැයි හීනෙන්වත් පේන්න නම් එපා. හීනෙන් පෙවුනොත් මට මොකද වෙන්නේ? ආපහු අර පරණ ප්‍රේම කතා මතක් වෙනවා. එතකොට මගේ හිතට වේදනා සහිතයි. ඊට පස්සේ කියනවා කම් රස විඳින්නේ නැත මම දිවුරනවා. කොහොමද? ඒ කාන්තාව කියනවා මම ආය වෙන ස්වාමියෙක් පස්සේ යන්නේ නැහැ. මම මගේ දරුවෝ ටික හදාගෙන මම මේ ගෙදර ඉන්නවා. කම් සැප විඳින්න යන්නේ නැහැ. වෙන් කර ගියත් මම සීලේ පීඨෙනවා. වෙන් කරලා ගියා කියලා නෑ මම මගේ සීලේ පීඨෙනවා. බලන්න මේක නේද අපිට අවශ්‍ය. මේක මේ විරහව මේ තියෙන මහනුවර යුගයේ රචනා කරපු යශෝදරාවත. එතකොට යශෝදරා දේවියගේ මේ වැළපීම හැබැයි යශෝදරා දේවිය කොයිම වෙලාවකවත් අපහාසාත්මකව කතා කරනවද බෝසතාණන්ට? එහෙම නැහැ. මේක අපේ සමාජයේ ජනගත කළ යුතුයි. මේ බාණ්ඩ ජනාධිරි මේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ 10 වසර 11 වසරට තියෙන පොත. මේක මේ පාසල් ශිෂ්‍යයාට දීලා තියෙන පොත. හැබැයි මේක තියෙන්නේ අතිරේක විෂයක් විදිහට. ප්‍රධාන විෂයක් නෙවෙයි. ප්‍රධාන විෂයන් 6යි. ඊට අමතරව කැමති කෙනෙක් මේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ කියන මේ විෂය කරන්න පුළුවන්. එහෙම නැත්තම් නිකන් ඉන්න පුළුවන්. ඉතින් බලන්න මේවා අනිවාර්ය කළ යුතු දේවල්. මේවා අනිවාර්ය කරලා මේ පාසල් පද්ධතියට ගෙනාවොත් හරි මට සිලිටිවර අපි කියන්නේ සෙන්සිටිව් මිනිස්සුયો බිහි වෙනවා කියලා. ඒව කරන්න මහා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මේ එකේ ඉඳලා 11 වසරට යනකම් මේ ශිෂ්‍යයන්ට මේ රසවින්දනය කියන කාරණාව කියලා දුන්නොත් හොඳටම ඇති කියලා මගේ විශ්වාසය. අනික මේ මට දැනෙච්ච දෙයක් තමයි ගුරුතුමනි දැන් 10 වසර 11 වසර කියලා කියන්නේ තරුණ වයස. ඔය මේ හැංගීම් බොහොම උජාරුවට දැනෙන වයස සහ මේ වේදනාවල් වලදී ස්පහසුවක් නැතුව තමන් එහි මෙහි හිත දුවන වයස. ඉතින් එහෙම අවස්ථාවක විරහවක් හෝ ප්‍රේමයක් හෝ වේවා ඒ වගේ අවස්ථාවක නිකන් අර අපි මානසික වශයෙන් වැටුණු මිනිස්සු වගේ හැසිරෙන්නේ නැතුව බොහොම අපූර්වට ඒකත් රසවින්දනය කරන්න පුළුවන්කම තියෙනවා නම් එතන බිහිවන දරුවා ආත්ම විශ්වාසයක් වෙනුත් බොහොම පොහොසත් දරුවෙක් බවට පත් වෙනවා. විරහවක් හිතට දැනෙන වෙලාවක ලස්සන කවියක් ලියන්න පුළුවන් නම් පිටු ගානක ආදර කතාවක් ලියලා අන්තිමට මාව දාලා ගියා හොඳක් වෙන්න එපා කියලා කියනකට වැඩිය විරහව ගැන ලස්සනට කවියක් ලියන්න පුළුවන් නම් ප්‍රේමණීය සිතුවිලි පහළ වුණු වෙලාවක ප්‍රේමය ගැන ලස්සන කවියක් ලියන්න පුළුවන් වුණා නම් හිතනවා මේ ලෝකේ මීට වඩා ප්‍රේමණීය මිනිසුන් බිහි වෙයි කියන කාරණාව. සහ මේ ඔව් මට පොඩක් දෙන්න මට ඔය කියනකොට හරි ලස්සන කතාවක් මතක් වුණා. මම පාසල් කාලේ මගේ මිතුරෙක් හිටියා. ඔහු පාසල් ප්‍රේමයේ අපි 12 වසරේ ඉන්න කාලේ. එතකොට මේ ඒ කාලේ අපිට මේ ජංගම දුරකථන තිබුණේ නැහැ. එතකොට අපි ප්‍රධාන මාධ්‍ය උනේ ප්‍රේමය ප්‍රකාශ කරන්න අහුමුළු ගානේ මල්වතු ගානේ කාමර ගානේ ගියෙත් නැහැ. ඇත්තටම අපිට පුළුවන් එකම දේ තමයි ලියුමක් ලියන එක. මම කියනවා ඇත්තටම ඒක හරි හොඳයි. ඒ මොකද අද ගෙදරදිනේ අපි දැන් අද අපි තරහ වෙලා ආවා. තරහ වෙලා ආවට පස්සේ ගෙදරදි ලියනවා. ලියුම ලියලා ඊට පස්සේ අපි ආය හවස බලනකොට මේ කෑල්ල හොඳ නැහැ මේක ටිකක් සැර වැඩි වගේ කියලා කපලා දානවා. එතකොට අපේ අර කේන්ති අඩු වෙලා දැන් මොකද කරන්නේ? ගත්ත ෆෝන් එක SMS එකක් හිටුවොත් තෝ මරනවා අරු මරනවා මූ මරනවා කියලා බැන්න දැම්ම ඊට පස්සේ මහා විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් මේ ඒ ලිවීමේ ඔය අර ඔබතුමී කිව්ව කාරණාවට මම එකගයි. ඒ කියන්නේ අර ලියන්න පුළුවන් නම් කවියක් ලියන්න පුළුවන් නම් මේ ලියුමක ලියලා ඒක ඉදිරිපත් කරන්න පුළුවන් නම් අර කේන්තිය උනත් තුනී වෙනවා සරල වෙනවා. එතකොට අර එකපාරට පිහියෙන් අයින ඒවා ඒ වගේ අර අපි කියන්නේ කුකුල් කේන්ති නිවිලනේ අපි එතකොට යන්නේ. එතකොට අපි බොහොම සාමකාමීව ගිහිල්ලා ඒ ප්‍රශ්නෙත් විසඳ ගන්න උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම දැන් ගුරුවරු හැමතිස්සම දරුවෙගේ ජීවිතේ හදන හැටි සහ හැදෙන්න ඕන විදිහ ගැනනේ කතා කරන්නේ. මං හිතනවා මම මේ මාතෘකාවට මේ කියන කතාව ගැළපේවි කියලා සහ මම බොහොම ගෞරවාන්විතව මේ කතාව සිහිපත් කරන ගුරුතුමනි එක කාලෙක පාසල් යන කාලෙදී මගෙත් හිත වැටිච්ච තැනක් තිබුණා. ඒ තැනදී මට මගේ ගුරුවරයා කියනවා මුකුත්ම කිව්වේ නැහැ. දැන් මම
දැන් මගේ හිත සෑහෙන කඩාගෙන වැටිලා ප්‍රේම සම්බන්ධතාවයකට. මට ඔහු කියනවා මුකුත්ම නොකිය අහගෙන ඉඳලා බිඳුණු කලට අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කුමකට සුරකින්ද ආදරෙන්. ඒ වචන ටිකම ඇති වුණා මට මගේ හිත අර අඬන කඳුර නවත්ත ගන්න. අදටත් ඒ වගේ දේවල් වලින් තමයි අපි ජීවිතේ රස විඳින්න ඉගෙන ගත්තේ. ප්‍රේමේ විරහව රස විඳින්න ඉගෙන ගත්තේ. කඳුලක තියෙන රසනට වැඩිය තියෙන බැඳීම ඒ ආත්මීය බැඳීම මොනවද කියන එක තේරුම් ගන්න පුළුවන් වුණේ. ඉතින් ඔබතුමාලා කොහොමද තරුණ වාසි දරුවන්ගේ ජීවිත මේ සාහිත්‍යයත් එක්ක එකතු කරලා ගොඩනගන්නේ? ඔව්. ඇත්තටම දැන් තරුණ ප්‍රජාව පුංචි ගැටලුවක ඉන්නවා. දැන් අපි කතා කරන්නේ 2000න් පස්සේ තරුණ පරපුර හරි සෝචනීය තත්යකට ගිහිලා තියෙනවා. අර වර්තමාන අපි කියමු සාහිත්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ. අර්ථ රසය සහ ශබ්ද රසය තියෙනවා සාහිත්‍යයේ. එතකොට අර්ථ රසය කියන කොටස වර්තමාන ගීතේ නැහැ. දැන් ඔබ ඔය කිව්ව පුන්සිට හිත මාත්‍යාගේ සින්දුව අපි කී පාරක් අහන්නේ නැද්ද? කී පාරක් ඕක විඳින්නේ නැද්ද? හැබැයි මට විරහ වේදනාවක් නැති වෙන්නේ නැති. නමුත් මම ඒක වින්දා. අනිවාර්යයෙන්. ඒ විඳීම ආවේ අන්න අර කියන අර දැන් රේඩියෝ එකක් දැම්මොත් වර්තමානයේ කකුල් දෙකටනේ සින්දු තියෙන්නේ. අර මොකද්ද කටින් ඩුඩ්ඩුක් ගන්න ඒවා දාලා අර නිකන් අමුතුම තැනකට මේක ගෙනහිලා තියෙනවා. ඇත්තටම මම කියන්නේ මේ මාධ්‍යයට පුළුවන් ලොකු දෙයක් කරන්න. මේ රටේ දෙවනි ආණ්ඩුව මාධ්‍යය. හරිද? දෙවනි ආණ්ඩුව නෙමෙයි ඇත්තටම පළවෙනි ආණ්ඩුව තමයි මාධ්‍ය. මේ රට වෙනස් කරන්න, ලෝකෙ වෙනස් කරන්න පුළුවන් එකම තැන මෙතන. මෙතනින් මම යාල් ටීවී එකටත් පුංචි ඉල්ලීමක් කරනවා. සාහිත්‍ය අඩහෝරාවක්වත් වෙන් කරලා දෙන්න මේ සාහිත්‍ය ගීතය ගැන කතා කරන්න. එතකොට මේ ගීතය විඳින්නේ කොහොමද කියලා කතා කරන්න. ඒවා හරි වැදගත්. ඒවා තමයි මේ අර ලස්සන මිනිස්සු ටිකක් බිහි කරන්න පුළුවන් වෙන්නේ. මේ තරුණ පරපුර හැබැයි මේ ජනාදරි අපි ට්‍රිප් එකක් යනකොට තරුණයෝ අපි ට්‍රිප් එකක් යනකොට කියන්නේ මොන සින්දුද? එතකොට අර ටිකක් මොනවා හරි සප්පායන් වෙලා ඉන්නකොට කියන්නේ මොන සින්දුද? බලන්න. ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ ඉන්නවා අර අපි කතා කරන ලස්සන සාහිත්‍යදරයක්. ඒ සාහිත්‍යදරය එළියට එන්නේ අර කට්ටිය එකතු වෙලා ට්‍රිප් එකක් යනකොට අර මේ මොකක් හරි සාදයකදී තමයි එළියට එන්නේ. එතකොට කියන්නේ ඔයබ කිව්ව ඔය සින්දු එක්ක අමරදේව මහත්තයාගේ මිල්ටන් මල්ලවාරච්චිගේ ඒ වගේ අර 70 දශකයේ ගීත තමයි ඔවුන් කියන්නේ. කියනවටත් වැඩිය මේ රස විඳින ගමන් ඒ ගීතේ ගායනා කරනවා. රස විඳින ගමන් හදවතින්ම ගීතේ ගායනා. හදවතින්ම කියන්නේ ඒක. ඉතින් ඒ නිසා දැන් මං කියන්නේ අර අපිට බලෙන් පටවපු වෙනම දෙයක් තියෙනවා මේ වර්තමාන දරුවගේ ඇඟට. ඒක නැති කරන්න ඕනේ. ඒක නැති කරොත් අර ලස්සන සාහිත්‍ය දරය එළියට එනවා. ඔබ මමත් අපි දෙන්නත් මේ වර්තමානිකයෝනේ. මේ වර්තමාන සමාජයේ ගැටෙන මිනිස්සුනේ. හැබැයි ඔබේ මගේ රසවින්දනය තරමක් වෙනස් වෙලා තියෙනවනේ. ඒකට හේතුව මොකක්ද? ඔබ හිතන්නේ අපි ඒකට හේතුව හැටියට මම නම් දකින්නේ අපේ කියවීම. අපේ කියවීම ටිකක් වෙනස්. ඒකට හේතුව අර අපි 2000ට ඉස්සෙල්ල මිනිස්සු නිසා 90 දශකයට පෙර මිනිස්සු නිසා සමහරක් වෙලාවට. එතකොට ඒ අපේ කියවීම තරමක් වෙනස්. දැන් ඉස්සර ලියුමක් ලිව්වොත් අපි ලියන්නේ කොහොමද? ඒ පෙම්වතියට යවන්නේ දැන් මට මතකයි ඉස්සර ලියුම් වල දානවා මෙහෙම. දෙහි මලක් වගේ හැංගේ උබත් සිපගත්තම සුවඳ නොදැනෙනා දුර යන්න ඔබේ සුවඳ තවත් ලං වුණා. දැන් ඔන්න තරහ වෙලා වගේ මේ සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී කියන්න බෑ මට දුකයි මුළු කොලේ පුරා ලීවේ එක පේලියයි මුළු හදවතින්ම මං ඔබට ආදරේ. දැන් අර කියන්න තියෙන ඔක්කොම ටික අර සින්දු කෑල්ල ඇස්සේ තියෙනවා. ඒ කියවන කෙනත් ඒක රස විඳිනවනේ. දන්නවා කියනවනේ මොකද්ද කියන්නේ. ඒක තමයි කියන්නේ. ඒ රස වින්දනය ඒ ප්‍රේමය ලියුම තුල පවා තියෙනවා. දැන් ළමෙක් යාළුවොත් කරන්නේ කාමරයකට යන එක එහෙම නැත්නම් මේ දැන් එදා මම හොඳ කතාවක් කියන්නම් මේ නුගේගොඩ මේ හෝටල් කාමර
සෙනසුරාදා ඉරිදා ඔය රූම් කියලා ගහලා තියෙනවා එකක්වත් කාටවත් ගන්න බෑ. ඒ ඔක්කොම මේ A level O level ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පිරීලා ගිහිල්ලා. මේක මේ නුගේ ගොඩත් එහෙමයි. කොහෙද? කුරුණෑගලත් ඔහොමයි. ඉතින් ඒක අනිත් පළාත්වලත් ඔය කොටස ওই විදිහටම සිද්ධ වෙනවා ඇති. සිද්ධ වෙනවා ඇති. නමුත් මේ නාගරිකව ඒ විදිහයි. ඒ කියන්නේ මේ මිනිස්සු රසවින්දනය කියන එක බිඳුවට වැටිලා තියෙන්නේ. මේ මිනිස්සුන්ගේ රසය මේක දෙමව්පියොත් ඇති කරන්න ඕන කාරණාවක්. මේ තරුණ ප්‍රජාවට තරුණයාට දෙන්න ඕනේ මේ හොඳ සින්දු ටිකක් අහන්න. මේ එතකොට හොඳ නවකතාවක් කෙටි කතාවක් කියවන්න. දැන් මේ බලන්නකො මේ ජනාධරී මාටින් වික්‍රමසිංහ මහත්තයා කියනවා අවුරුදු 1000ක් ජීවත් වෙච්ච මිනිහෙකුට වඩා අත්දැකීම් ගන්න පුළුවන් මේ මේ ජාතක පොත කියවීමෙන්. මේ තියෙන උම්මග්ග ජාතකේ 550 ජාතක පොතේ දීර්ඝතම ජාතකය. මේකේ තියෙනවා මේකේ පිටු 250ක් 300ක් තියෙනවා. මේ පොත අපේ මේ ඉන්න පාලකයෝ කියවුවොත් පාලකයන්ට මොන තරම් දැනුමක් ගන්න පුළුවන්ද? මේ උම්මග්ග ජාතකයේ කියවුවොත් මේ වර්තමාන පාලකයන්ට මොන තරම් දේවල් ගන්න පුළුවන්ද? එතකොට අර 550 ජාතක පොතේ ජාතක කතා තියෙන්නේ 547යි. මේ 547 කියවුවොත් මාටින් වික්‍රමසිංහ මහත්තයා කියන අවුරුදු 1000ක මිනිහෙක් ගත්තු අත්දැකීම් ගන්න පුළුවන් කියලා. එතකොට මේ සාහිත්‍ය මොනතරම් දේවල් අපිට ලබලා දෙනවද? මොනතරම් රසයක් ලබලා දෙනවද? එතකොට ඇයි මේ මට තේරෙන්නේ ඇයි මිනිස්සු අද මේ පැරණි දේවල් වලට පයින් ගහන්න උත්සාහ කරන්නේ කියන එක. මේ පැරණි මහනුවර යුගය දක්වා එනකම් අපේ සාහිත්‍ය ගොඩ නැගුණේ බෞද්ධ සාහිත්‍යයත් එක්ක. බෞද්ධ ක්‍රමවේදයත් එක්ක. අද වෙලා තියෙන අපිට පිටරටින් ආවොත් මොනවා හරි ඒ දේනේ වටින්නේ දේශීය දේට වඩා. දැන් අර අඹ ගෙඩියක් ලොකුවට තිබුණොත් අපි කියන්නේ රට අඹ. පොඩියට තිබුණොත් ඒක ලංකාවේ එකක්. එහෙම දෙයක් වෙලානේ තියෙන්නේ. මේ සාහිත්‍යයටත් ඔන්න ඕකයි වෙලා තියෙන්නේ. පිටරටින් එන ඕන කුණු ගොඩක් අපි මහත් උජාරුවෙන් පිළිගන්නවා. නමුත් අපේ රටේ තියෙන මේ වගේ සාහිත්‍ය කෘති ඇයි කියවන්නේ නැත්තේ? මට තේරෙන්නේ නැයි කියලා. තව බොහොම මේ ඛේදනීය තත්ත්වයක් තියෙනවා ගුරුතුමනි. මට දැනෙන හැඟෙන දෙයක් මම විශ්වාස කරනවා මම මේ කියන කතාවට ඔබතුමා එකක වෙයි කියලා. අපි කාන්තාවක් දිහා බලලා සාහිත්‍යයෙන් මේ කාන්තාවගේ රූපේ රස විඳින ආකාරයයි අපි වර්තමානයේ කාන්තාවක් දිහා බලලා ඒ කාන්තාවගේ රූපේ රස විඳින ආකාරයයි දැන් දෙකක් බවට පත් වෙලා තියෙනවා. මේක සෑහෙන ලොකු පරස්පරතාවයක් වෙලා තියෙනවා. මේක කොහොමද ඔබතුමා දකින්නේ? දැන් මම පොඩි කවියක් කියන්නම් මේ ඇවිල්ලා මේ සැලලිහිණි සංදේශයේ තියෙන තොටගමුවේ රාහුල් හාමුදුරුවෝ කාන්තාව රචනා කරපු කාන්තාව දිහා බලපු විදිය. සිසිවන උවන උඟ සුඟ ගත හැක මිටින නිසිපුළු ලුකුළු රියසක යුරු තිසරසන දිසිරණ ලියව් රූ සිරියුත් මෙපුරඟන ඇසිපිය හෙළන පමණින් නොවේය දෙවඟන. මේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ කාන්තාව වර්ණනා කරපු විදිය. සිසිවන උවන උඟ සුඟ ගත හැක මිටින. එතකොට ඒ කාන්තාව හරි ලස්සනයි කියන එක මේ ඉන ගන්න පුළුවන් මේ මිටකට. මේ අතිශයෝක්ති වර්ණනාවක්. නමුත් ඒක වර්ණනා කරපු විදිය. මම මේ ජනාධරී මම මේක කිව්වට කමක් නැති වෙයිද දන්නේ ප්‍රසිද්ධ මාධ්‍යයක. නමුත් මේක මේ පොත්වල තියෙන කවියක්. හරිද? මම මේක මේ ගැටලුවක් නෑ අපි කතා කරන්නේ. දැන් මේ බලන්නකෝ. තොල් දෙක විලිකුන් මිරිස්ය පියවුරු දෙක ටී බනිස්ය රූපෙන් අන්තිම උසස්ය ඈ ටයිටස්ගේ මිස්ය. දැන් අතන කිව්වේ සිසිවන උවන උඟ සුඟ ගත හැකමිටින නිසිපුළු ලුකුළු රියසක යුරු තිසරතන. ඒ පයෝදර යුත්මය සමාන කරේ රණ තිසරුන්ට. හැබැයි මෙතන බලන්න කැත විදිහට ඒක උපමා කරන විදිහ මේ වර්තමානයේ ඒ කියන්නේ මේ කොළඹ යුගයේ කවීන් මේ මීමන ප්‍රේමතිලක කවියගේ තොල් දෙක විලිකුන් මිරිස්ය පියයුරු දෙක ටී බනිස්ය. දැන් තව එක තැනක මේ ශෘංගාරාත්මක කවියක් තියෙනවා මෙහෙම. සමන් මණීගේ පියවුරු දෙක නැවත හැරි තබන් නෙමි අලුත් උවමක් කොහොම හරි පැලෙන්නට ඊතා ලංකල හුරන් පිරි ජපන් බැලුම් යුවලක් නොවේද සරි.
මේ උපමාව පවා කොයිතරම් පහත් තැනකට වැටලාද කියනෝ මේ ජපන් බැලුම් ටී බනිස් හැබැයි යතන බාන්නකෝ තොටගමු හාමුදුරු රචනා කරපු විදිය මේ ශෘංගාරය කියන රසය උත්පාදනය කරන විදිහම පවා වල් වෙලා තියෙනවා මට හිතෙන්නේ මේ දැන් වර්තමානයේ බොහෝ දෙනා දකින විදිහත් ඒක ටිකක් සමානයි වගේ නේද මොකද දැන් ඔය රසවින්දනය කියන දේ දකින විදිහ දැන් අපි කතා කරපු විදිහට මේක වෙනසක් තියෙනවා ඒකයි අපි වෙනස් කරන්න ඕනේ කියන කාරණාව නිරන්තරයෙන් මතක් කරන්නේ මොකද ඒ රසකාමීත්වය ඒ විදිහට දකින්න නැත්නම් අපිට අනාගතේ දකින්න වෙන්නේ හදවත් නැති පිරිසක් කියන කාරණාවයි අපි මේ මතක් කරන්නේ සහ අපිට කාල වේලාවත් අවසන් වෙගෙන ඉන්නේ මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහන්න කැමතියි රසවින්දනාත්මක දරුවෙක් කොහොමද අනාගතයට වැදගත් වෙන්නේ ජනාදරි දැන් රසවින්දනාත්මක දරුවෙක් සමාජගත වීම මොනතරම්ම වැදගත්ද කියන එක ඔයාට මේ පහුගිය සතියේ ප්‍රවෘත්ති වලින් පැහැදිලිනේ. ඔව්. හරිද? ඒ වගේ අඥාන ඒවට කියන්න වචන නැහැ. සිංහල සාහිත්‍යය මං හිතන්නේ එහෙම මේ මිනිස්සුන්ට කියන්න වචන තියෙනවා කියලා. මට තේරෙන්නේ නැහැ. ඒ තරම් පහත් මිනිස් කොට්ටාශයක් බිහි වෙන්නේ මේ සාහිත්‍ය නැතිකමින්. තමන්ගේ අම්මා පාරේ ගෙනත් දාන්න පුළුවන්කම තියෙන්නේ මොකක්ද? සාහිත්‍යයක් නැති මිනිහෙකුට. තමන්ගේ අම්මගේ වටිනාකම කවියකින්වත් කියවල නැති මිනිහෙකුට. ඉතින් එහෙම මිනිස්සු කොට්ටාසයක් මේ සමාජයේ ඉස්සරහට ආවොත් අපිට මේ රටවල් මොන තැනට යයිද කියලා මට හිතා ගන්න බෑ. මේ අපිට වෙලා තියෙන්නේ අර පිට රටින් එන හැම දෙයක්ම බදා ගැනීම මත ගොඩනැගිච්ච අපේ සංස්කෘතික බිඳවැටීම සංස්කෘතික පරිහානිය. හැබැයි ජනාධිපති මම ඔබට කිව්වා මුල ඉඳලම සාහිත්‍ය විඳින මිනිහෙක් හරි මෘදු මිනිහෙක් කියන එක කිව්වනේ. ඒ මෘදු මිනිහා මේ ලෝකේ හැම මිනිහෙක්ගේම හදවතේ ඉන්නවා. මේ ශ්‍රී ලාංකීය දරුවා තුල ඒ මෘදු මිනිහා ඉන්නවා. අනේ මේ පොත්වලට ජාතක කතා ටික දාන්න. මේ පොත්වලට අපේ රජවරු ගැන දාන්න. එතකොට අපේ ජනකවිය ගැන දාන්න. මේ ජනකවියේ තියෙන ප්‍රේමය ගැන කතා කරන්න. එතකොට ගීත සාහිත්‍යයේ මහගමසේකරයන් එතකොට මේ වර්තමානයේ රත්නශ්‍රී විජේසිංහයන්ගේ ගීත ගේන්න අමරදේවයන්ගේ සින්දු ටිකක් ළමයින්ට පාසලේදී හරි අහන්න දෙන්න. අමරදේව මහත්තයලාගේ එහෙම සින්දු මොනතරම් සුපසන්ද. ඒ වහනකොට හදවත නිකම්ම දැහැන්ගත වෙනවා. ඉතින් එහෙම ටිකක් මේ ළමයින්ට අඩු වැඩි වශයෙන් පොඩ්ඩ හරි නොදුන්නොත් මේ රට බොහොම භයානක තැනට යනවා. ඒ භයානක තැනනේ දැන් අපි 140ක් විතර ඒ භයානක තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ නගරවාසී දරුවා නම් 70ක් විතර එතෙන්ට ගිහිලා තියෙන්නේ. තාම අර ග්‍රාමීය ජන ජීවිතයේ ජීවත් වෙන දරුවා යම් මට්ටමකට මේ රසවින්දනය කියන කාරණාව තියෙනවා. ඒ ළමයි වෙල්ෙලියේ දුවලා පැනලා ඒ ජන ගී අහලා ඒ පුංචි තාම පොඩි තැනක තියෙනවා. ඕකත් නැති වෙලා යනවා මේ රසවින්දනය නැති වුණොත් ලාංකීය ජන සමාජය තුල. මට අපරාධ කියලා හිතනවා මේ යන වෙලාව නවත්ත ගන්න පුළුවන්කම තිබ්බනම් තව කොච්චර දේවල් කතා කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන මට ලෝභ හිතෙනවා ගුරුතුමනි. ඒ තරමටම කතා කරන්න වටින මාතෘකාවක් මේක. නමුත් අපිට කාලයට ඉඩ දෙන්න සිද්ධ වෙන නිසාවෙන් අද කතා බහ අපිට හමාර කරන්න සිද්ධ වෙනවා. ඔබට පුළුවන් නම් ඔබේ දරුවාට ඉඩ දෙන්න හුස්මක රස්නේ වෙනුවට හදවතේ තෙතමනේ ඉස්සරහට ගන්නවන්න. ඉතින් ඒ දේ ඔබත් කරන්න සහ ඔබේ දරුවාට ඒ දේ කරන්න ඉඩ හසර ලබා දෙන්න හොඳම ගුරුවරු මෙත ඔබේ දරුවා යොමු කරන්න සහ සාහිත්‍යයට ගීතයට ඔබේ දරුවාගේ හිත යොමු කරවන්න රස විඳින්න පුළුවන් දරුවෙක් ජීවිතේ රස හඳුනන දරුවෙක් අනාගතේ නිර්මාණය කරන්න ඔබටත් වගකීමක් තියෙනවා. මේ ගුරුවරු ඒ වගකීම ඔවුන්ගේ පැත්තෙන් 100%ක්ම ඉෂ්ට කරනවා. අද කතා බහට එකතුනේ සිංහල හා සාහිත්‍ය ප්‍රවීණ දේශක මංජර ලංකා ධර්මපාල ගුරුපියාණන්. ස්තුතියි ඔබතුමන්ට කතා බහට එකතු වුණාට. අපි ගුරු සිත වැඩසටහනින් අදට සමු අරගෙන යනවා. තවත් දවසක එකතු වෙමු මේ වගේ හරවත් කතා බහකින්. ඔබේ දරුවයි අපි මේ නිර්මාණය කරන්නේ. සුබ දවසක්.